භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, මේ පින්නතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් මේ පහුගිය කාලය පුරාවට භාවනා වැඩසටහනත් එක්ක එකතු වෙලා ආයතන අනිත්‍ය භාවනාව ගැන ඉගෙන ගන්න, භාවනා කරන්නට යෙදුණා. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි ඇයි මේ තරම් ආයතන අනිත්‍ය භාවනාව මේ තරම් කාලයක් අරගෙන ඉගෙන ගන්නේ කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරනවා මේ බුද්ධ ශාසනයේ බඹසර වසන්නේ මොකටද කියන කාරණා විස්තර කරද්දී දුක පිළිසිඳ දකින්න කියලා. එතකොට දුක පිළිසිඳ දකින්න මොකක්ද කරන්න ඕනේ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනාවක් තියෙනවා. ඒ දේශනාවෙන් අපි ඉගෙන ගනිමු ඇයි මේ ආයතන අනිත්‍ය භාවය මෙනෙහි කරන එක මේ තරම් ජීවිතේට වැදගත් වෙන්නේ කියලා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වරක ධම්ම කතික භික්ෂුව සහ ධර්මානුධම්ම පටිපදාවේ යෙදෙන කෙනා කවුද කියලා විස්තර කරද්දී පෙන්නනවා මේ ඇහැගෙන කලකිරීම පිණිස ධර්මයේ දේශනා කරනවා නම් ඒ තමයි ධර්ම කතික භික්ෂුව කියලා පෙන්වන්නේ කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පුරාවටම අපි ගත්තොත් පින්නතුනි මේ අනිත්‍යයි කියන කාරණා විස්මතු කරන සූත්‍ර දේශනා බොහෝ ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ අනිත්‍යයි කියන දේ අපි ශ්‍රවණ මාත්‍රයෙන් අහලා ඒක අතෑරලා දැම්මොත්, ඒ කියන්නේ ඒක අහලා අනේක තමයි අනිත්‍යයි නේද කියලා ඒක අහලා විතරක් අතෑරලා දැම්මොත් අපිට මේ ධර්මයෙන් ප්‍රතිඵලයක් කරා, ගුණයක් දියුණු කිරීමක් කරා යන්න බැරි වෙලා යනවා. ඒ කියන්නේ අපේ හිත කොහොමත් පුරුදු වෙලා තියෙන්නේ දේවල් අල්ලගෙන බැඳිලා ඒ බැඳිච්ච හිත නිතර පවත්වන්න. උදාහරණයකට ඔබ උත්සාහ කළ බැලුවොත් මේ මොහොතේ මම මේ වැඩසටහන පුරාවටම මගේ අවධානය පිටට යවන්නේ නැතුව මේ වැඩසටහන තුලම මේ කියන කාරණා තුලම මම අවධානය යොමු කරගෙන ඉන්නවා කියලා ඔබ උත්සාහ කරන එක ඔබට උත්සාහයත් එක්කම ඔබට තේරෙවි නෑ මේ හිත දුර යනවා කියලා කියන්නේ හිත නොඑක් දේවල් අරමුණු කරමින් හිත විසිරෙන්න බලනවා. එතකොට මේ විසිරෙන්න බලන්නේ හැමතිස්සෙම හිත මේ ආස්වාදයක් දැනෙන අරමුණක් අල්ලගෙන. එතකොට ආස්වාදයක් දැනෙන අරමුණක් අල්ලගන්නෙත් ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයින්, මනසෙන්. එතකොට එහෙනම් අපේ හිත මේ ආයතන 6 මුල් කරගෙන ආස්වාදයේ ඇති වෙන අරමුණු ඇසුරු කරමින් පවතින තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මේ අපි කොච්චර ආස්වාදයට ගිජු වෙනවද කියලා කියන්නේ අපිට හිස් කතාව එහෙම ජීවිතේ අතාරින්නම බැරි තරම්. ඒ කියන්නේ ඔන්න කවුරු හරි ඇවිල්ලා ඕපදූපයක් කියනවා. එතකොට බලන්න දැන් නිවුස් අහන්න පුරුදු වෙච්ච අය ඉන්නේ නිවුස් ජීවිතේට අතහැර ගන්න බැරි. එතකොට සමහර අය ඉන්නවා පත්තරේ පටන් ගත්තාම ප්‍රධාන සිරස්තලයේ ඉඳලා අර අන්තිම පිටුවේ මුද්‍රණය කර බෙදා හරින ලදී කියන තැන දක්වාම කියවන අය. එතකොට මේ කියවන හැමතැනම තියෙන්නේ මාත්‍රකාව මුල් කරගෙන ඇති කරපු කුතුහලයක් මුල් කරගෙන. එතකොට අපි හරි ආසයි ඕපදූප එතකොට ආස්වාදයේ ඇති වෙන දේවල් හොය කියව ඉන්න අහන්න ඒ ඔස්සේ හිත මෙහෙවන්න. හැබැයි අපේ ජීවිතේ අපි මේ ගත කරන හැම මොහොතකම අපි දන්නේම නැතුව ඉවර වෙලා යන දෙයක් තියෙනවා. ඒ තමයි ජීවත් වෙන්න අපිට තියෙන පින. එහෙම නැත්නම් ආයුෂය. අපි මේ උඩට අරගෙන පල්ලෙහාට දාන හැම හුස්මකම කතාවක් තියෙනවා. ඒ තමයි හුස්ම ගන්න තිබ්බ අවස්ථා මේ යම් අවස්ථා ප්‍රමාණයක් අපිට තියෙනවද ඒකෙන් එකක් ඉවර වුණා කියන එක. ආය හුස්මක් අරගෙන ආය හුස්ම පල්ලෙහාට දාද්දි
ඒ කියන කතාවක් තියෙනවා. ඒ තමයි බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා ධර්මයේ දේශනා කළ පිරිනිවන් පාවත් වැඩියට පස්සේ ඒ ධර්මයේ ඉතුරු වෙලා තියෙන කාලෙක මිනිස්සෙක් වෙලා උපදින්න වාසනාව ලැබිලා රැස් කරපු පින නිසා බුදු කෙනෙක් වදාළ ධර්මයේ කෙරෙහි හිත පහදවා ගන්න අවස්ථාව ලැබිලා ඒ ධර්මයේ අහමින් අපිට ගෙවන්න තියෙන කාලය ගෙවිලා යන්නේ. එතකොට අපි දන්නේ අපිට තව කී පාරක් හුස්ම උඩට ගන්න පුළුවන් වෙයිද කියලා. හැබැයි අපි එකක් අනිවාර්යයෙන්ම දන්නවා. ඒ තමයි මේක වැඩි කාලයක් නෑ කියලා. මොකද ඔබ වයස දැන් 50ක් නම් 40ක් නම් 30ක් නම් ඔබට අතීතයේ කියන එක මොහොතින් සිහි කරන්න පුළුවන්. ඒක ගිහිලා තියෙන ඉක්මන කියලා ඔබට හිතේ. ඒ වගේම තමයි අවුරුදු 50ක් 60ක් වෙද්දි ඒක එහෙමම ගෙවිලා යනවා. අපි දවසක් එනවා උඩට ගත්ත හුස්ම පහලට දානවා ආයෙ උඩට ගන්න හම්බ වෙන්නේ ඒක කියන්න බෑ කොයි වෙලාවද කියලා. කොතනද කියලා කියන්නත් බෑ. එතකොට එදා වෙද්දී අපි මේ ආයතන 6 අනිත්‍ය බව අහලා ඒ ධර්මයේ පුරුදු කරලා තියන්න ඕනේ. මොකද එදාට මේ ඇහැ අනිත්‍ය වෙලා ආයේ මනුස්ස ලෝකයේම අපිට මේ අපිට ලබන්න පුළුවන් කමක් නැහැ. මේ කන, මේ නාසය, මේ දිව, මේ කය අපිට ලබන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ ආයතනයන් බිඳිලා ගියාම මරණයෙන් අවසන් වෙද්දී ආය අපිට මේ මනුස්ස ලෝකේ මේ නමත් අහිමි වෙනවා. එතකොට අපි ඉගෙනගත්ත දැනුමත් අහිමි වෙනවා. අපේ තනතුරුත් අහිමි වෙනවා. අපේ යාළුවොත් අහිමි වෙනවා. ආදරෙන් හිටපු අයත් අහිමි වෙනවා. ගෙවල් දොරවලුත් අහිමි වෙනවා. ඔක්කොම අහිමි වෙලා යනවා. මොකද මේ දේවල් ටික දකින්න සුදුසු විදිහේ තිබ්බ ඇහැ අහිමි වෙලා ගියපු හින්දා ඒ දේවල් ගෝචර වෙන ස්වභාවයෙන් තිබ්බ කන, නාසය, දිව, කය, මනස අහිමි වෙච්ච හින්දා ඒ නිසා ඇහැ, කන, නාසය, දිව, කය, මනස කියන්නේම අහිමි වෙන්න සූදානම් වෙලා තියෙන දෙයක්මයි. ඒ නිසා දුක උපදින්න පුළුවන් ස්වභාවයෙන් තියෙන දෙයක්මයි. ඒ නිසා මේවා ඔබේ නොවන, අපේ නොවන ස්වභාවයෙන් යුක්ත දේවල්මයි. අපේ නොවන ස්වභාවයෙන් යුක්ත දේවල් ගැන අපේ නොවේ කියලා වැටහීමක් නුවණ මුල් කරගෙන සිහියයි නුවණයි මුල් කරගෙන ඇති කරගෙන නොතිබ්බොත් අපිට විඳින්න වෙන දුක මෙච්චරයි කියලා කියන්න බෑ. මොකද පින්නතුනි මේ වගේ අවස්ථා අපේ ජීවිතේ මගහැරිච්ච නිසාමයි, ක්ෂණයන් මගහැරිච්ච නිසාම අපි ගෙවාගෙන ආපු සංසාරේ අඬපු කඳුළු ටික ඔන්න එකතු කරගන්න ක්‍රමයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ මොහොතට වඩා වැඩි කියලා. පින්නතුනි අපි රැල්ල පා ගන්න යන ආසයි. රැල්ල පා ගන්න මොහොත බලන්න යන ආසයි. හැබැයි අපි මේ රැල්ල විදිහට ගහන්නේ අපේ කඳුළු කතාව විදිහට දැක්කොත්. මොකද අම්මා නැති වෙච්ච දවසේ විතරක් අපි අඬපු කඳුළු ටික එකතු කරොත් එහෙම වෙන හේතුවක් නිසා නැතුව මේ සසරේ අම්මා නැතිවීම මුල් කරගෙන ඉතරක් හඬපු කඳුළු එකතු කරත් මුහුදට වඩා වැඩි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට මේ අපේ කඳුළු කතාව දිහා නේද අපි බලන්නේ, අපේ කඳුළු මැත්තේ නේද අපි සතුටු වෙන්නේ කියලා අපි හිතුවොත් අපිට මේ සංසාරේ බය තේරෙනවා. ඒතකොට සංසාරේ බය තේරෙන්නේ යම් ප්‍රමාණයකටද ඒත් සමානුපාතිකව ඊට සමානව බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව වැඩි වෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ වටිනාකම අපිට වැඩි වෙනවා. ශ්‍රාවක සංඝ රත්නයේ වටිනාකම වැඩි වෙනවා. අප්‍රමාදී වෙන්න තියෙන කැමැත්ත වැඩි වෙනවා. වීරිය වැඩි වෙනවා. ඒ නිසා පින්නතුනි අපි අදම මේ ධර්මයේ ජීවිතයට ගලපා ගන්න කැමති වෙන්න ඕනේ. ජීවිතයට ගලපා ගන්නවා කියලා කියන්නේ මේ ධර්මය අපි තුලින් දකින්න කැමති වෙනවා. එතකොට අපි වෙනදා අපිට කවුරු හරි බැන්නාම අපි බැනගෙන ගියා නම් ආයෙත් පොඩ්ඩක් නැවතිලා බලන්න. මේ බැනගෙන යන්න එන වේගෙන් එන හිතුවිලි ධාරාව දිහා බලන්න. අනිත්‍ය දෙයක් විදිහට. ඔබට දෙයකට ආස හිතුනහම මේ දේ උයලා හරි හදාගෙන හරි කඩෙන් හරි ගන්න ඕනේ කියලා හිතෙන එක පැත්තකින් තියලා කටට කෙලාවට කමක් නැහැ. ඒක ගිලලා හරි මොහොතක් හිතලා බලන්න මේ දේ මම දැන් මෙච්චර කාලයක් කරා ඒත් මගේ හිත තෘප්තිමත් වෙලා නැහෙනි. ඒතකොට ඊළඟ සැරේත් මම ඕක කරා කියලා මගේ හිත තෘප්තිමත් වෙන්නේ නැහෙනි.
මේ විදිහට ඇත්ත තේරුම් ගන්න උත්සාහ කරන්න. ආසා හිතෙන දේවල් අතාරින්න උත්සාහ කරන්න. ආසා හිතෙන දේවල් වල ආසාව ඇති වෙලා තියෙන මුලාව තේරුම් ගන්න උත්සාහ කරන්න. මොකද අපි බුද්ධ ශාසනයක් මුණ ගැහිලා තියෙන කාලේ පුංචියට හරි ධර්මයට කැමැත්තක් ඇති කරගත්තොත් ඒ උපදවාගත්ත කැමැත්ත පින්නතුනි අපිව ධර්මයේ කරා යොමු කරනවා මේ ජීවිතේ නැත්නම් ඊළඟ ජීවිතයකදී හරි. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ස්වාමීන් වහන්සේලා වන්දනා කළා කියනවා පින්නතුනි බොහෝ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ අපෙන් අන්‍යාගමික අය ඇහුවාම ඔබ මොකක් මුල් කරගෙනද මොකටද ශ්‍රමණ ගෞතමයන් ළඟ මේ බඹසර හැසිරෙන්නේ කියලා ඇහුවාම අපි දෙන උත්තරය දුක පිළිසිඳ දකින්න කියලා. ඒක හරියටම කිව්වද භාග්‍යවතුන් වහන්සේට අභූතෙන් චෝදනාවක් වෙන්නේ නැද්ද එහෙම කිව්වහම කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීන් වහන්සේලා. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ තග්ගතුම්හි භික්කවේ ඒවම් පුට්ටෝ ඒවම් ව්‍යාකරමානෝ වුත්තවාදිනෝ චේව මේ හෝත නචමං අභූතේන අබ්භාචික්කත. මේ ඔබ ඔය විදිහට පවසන විට ඔය විදිහට පිළිතුරු දෙන කල්ලි මා විසින් වදාළ දෙයක්ම පවසන අය වෙනවා. මට අභූතෙන් චෝදනා නොකරන අය වෙනවා. ධර්මයට අනුකූල දහමක් පවසන අය වෙනවා. කරුණු සහිතව කවරෙකුට හෝ වාදනං ගරහන්න බැරි ස්වභාවයටපත් වෙනවා. ඒ වගේම මාගේ සසුරේ බඹසර වසන්නේ දුක පිරිසිඳ දැකීම කියන අරුත කොටගෙනමයි පින්වත් මහණෙනි අන්‍යාගමික පිරිවැජයන්ද මේ විදිහට අහන්න පුළුවනි. එම්බා ඇවැත්නි යම් දෙයක පිරිසිඳ දැකීම පිණිස භාග්‍යවතුන් වහන්සේගේ සසුනේ බඹසර වසනවා නම් ඒ දුක මොකක්ද? පින්වත් මහණෙනි ඔය විදිහට ඇසු විට ඒ අන්‍යාගමික පිරිවැජයන් හට පිළිතුරු දිය යුත්තේ මෙහෙමයි. එතකොට මොකක්ද ඔය කියන දුක කියලා ඇහුවොත් එහෙම මොකක් ඔය දුක පිළිසිඳ දකින්න කියලා කියන්නේ මොන දුකද කියලා ඇහුවොත් භාග්‍යවතුන් වහන්සේ වදාරන මෙන්න මේ විදිහට කියන්නේ කියලා. ඒත් භාග්‍යවතුන් වහන්සේ වදාරන චක්කුංකෝ ආවසෝ දුක්ඛං තස්ස පරිඤ්ඤාය භගවති බ්‍රහ්මචරියං වුස්සති. එම්බා ඇවැත්නි ඇස දුක් ඇසයි දුක එය පිළිසිඳ දැකීම පිණිසයි භාග්‍යවතුන් වහන්සේගේ සසුනේ බඹසර වසන්නේ කියලා පවසන්නේ කියලා. රූපය දුකක් ඒක පිළිසිඳ දැකීම පිණිසයි භාග්‍යවතුන් වහන්සේගේ සසුනේ බඹසර වසන්නේ. ඊගාට ඇසේ විඥානීය ඇසේ ස්පර්ශය නිසා යම් විඳීමක් හට ගන්නවද මෙන්න මේවා දුකක් කියලා දැනගන්නයි අවබෝධ කරගන්නයි භාග්‍යවතුන් වහන්සේගේ සසුනේ බඹසර වසන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ මේ ওই විදිහට පිළිතුරු දෙන්න කියලා පවසනවා. එහෙනම් දැන් අපි හැම භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ බඹසර වසන්නේ පින්නතුනේ දැන් අපි ගත්තොත් මේ ලෝකේ තියෙන ප්‍රධාන ආගම. මේ කියන්නේ ආගම කියන එකේ මූලිකම ලක්ෂණය තමයි මරණින් මත්තේ තමයි සියල්ල තීරණය වෙන්නේ. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සම්දිට්ඨිකව පුරුදු කරන්න දෙයක් තියෙනවා. එතකොට ඒ ආගම් වල තියෙනවා දෙවියන්ගෙන් ඉල්ලවුවාම දෙවියෝ දුක නැති කරලා දානවා. එතකොට ඒ ක්‍රමය තුළ තියෙන දෙවියන්ගෙන් යාඥා කරාම දුක නැති කරනවා කියලා. හැබැයි යාඥා කළ දුක විශේෂයෙන් නැති කරගත්ත අය නැහැ. ලෙඩ වෙද්දී යාඥා කරපු අයටත් ඒ ලෙඩ හැදෙනවා. හොඳ උදාහරණේ මේ කොරෝනා වසංගතය. යාඥා නොකරපු අයටත් හැදෙනවා. එතකොට ඒක ස්වාක්කාත මනමින් කියපු දෙයක් නෙමෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බඹසර වසන්නේ ඊයේ දුක පිළිසිඳ දකින්න. මොකක්ද දුක? ඇහැමයි දුක, රූපමයි දුක, ඇහි දැන ගැනීමමයි දුක, ඇහි ස්පර්ශයමයි දුක, සැප විඳීමක්, දුක් විඳීමක්, සැප දුක් රහිත විඳීමක්. හොඳටම අපිත් මතක තියාගන්න ඕනේ සැප විඳීමත්, දුක් විඳීමත්, සැප දුක් රහිත විඳීමත් කියන විඳීම් තුනම දුකක් බව අවබෝධ කරන්නයි මේ ශාසනයේ බඹසර වසන්නේ. එතකොට එහෙනම් මේ ශාසනය ඇහැ කන නාසය දිවකය මනස කියන ලෝකය සියල්ල පලෝක ධම බිඳිලා යන ස්වභාවයෙන් යුක්ත මේ දේවල් තුල නිදහසක් නිවනක් පනවන්නේ නැහැ. අනිත් සෑම ආගමක්ම ඇහෙන් දැනගන්න පුළුවන් නිවීමක් ගැන කතා කරනවා. කනෙන් දැනගන්න පුළුවන්. ඒ කියන්නේ ඇහෙන් දිව්‍ය ලෝකේ ගියාම කවදාවත් දුකක් නැති සමහර ආගම්වල පෙන්නනවා. මේ කන්‍යාවයන් 70 දෙනෙක් ලබන මේ විදිහේ ගංගා ඇලදොල තියෙන මේ වගේ ලස්සන පරිසරයක ඔබ
උපදිනවා කියලා පවසනවා. එතකොට එහෙම කිව්වහම මේ ඒ ඇහැ තුල තමයි මේ ලෝකේ පෙන්වන්නේ. කියන්නේ ඇහැ තුල තමයි සැනසීම කියලා එකක් පෙන්වන්නේ. හැබැයි ඇහැ යම් තැනක තියෙනවා නම් ඒ ඇහැ අනිත්‍යමයි. ඇහැ නිට්ටය වෙන්නේ නැහැ. එතකොට අනිත්‍ය වූ ඇහැක්, දුක්ඛ රූප ඇහැක්, අනාත්ම වූ ඇහැක්, ඊගාවට රූප, අනිත්‍ය වූ ස්වභාවයෙන් යුක්ත රූප, අනිත්‍ය වූ ස්වභාවයෙන්ම යුක්ත දුක්ඛ ස්වභාවයෙන් යුක්තම රූප, අනාත්ම ස්වභාවයෙන් යුක්තම රූප තමයි අසුරු කරන්නේ. එතකොට කාටවත් කියන්න බෑ ඒ දිව්‍ය ලෝකේ දුක නැහැ කියලා. මොකද ඇහැ තුල අනිවාර්යයෙන්ම දුක කියන එක තියෙනවා. කන, නාසය, දිවකය, මනස යම් තැනක තියෙනවා. දෙතන දුක තියෙනවාමයි. මොකද මේ දේවල් වෙනස් වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. වෙනස් වෙලා යන ස්වභාවයෙන් යුක්ත දෙයක මේ භාග්‍යතුන් වහන්සේ එක තැනකදී වදාරනවා පින්වත් මහණෙනි ඔබ හරි වාසනාවන්තයි කියලා. ක්ෂණේ ලැබීම ගැන භාග්‍යතුන් වහන්සේ වදාරන මේ චපස්සායතනික කියලා සුගතියකුයි දුගතියකුයි ගැන. එතකොට දුගතියේදී ආයතන 6ටම දුකමයි දැනෙන්නේ. මේ සුගතියේදී ආයතන 6ටම ආස්වාදයමයි දැනෙන්නේ. එතකොට ලෝකයේ අනිත්‍ය බව ඒ කෙනාට තේරුම් ගන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. හැබැයි මේ මනුස්ස ලෝකයේදී අපිට ආස්වාදයේ ඇති වෙන සැප විඳීමුත් ඇති වෙනවා. දුක් විඳීමුත් ඇති වෙනවා. සැප දුක් රහිත විඳීමුත් ඇති වෙනවා. එතකොට කෙනෙක්ට අනිත්‍ය මෙනෙහි කරන්න, ධර්මයේ පුරුදු කරන්න පුළුවන්. හැබැයි සැප ලැබුණට අපි හිතමු දිව්‍ය ලෝකයක ඉපදිලා ආයතන 6ටම සැප විඳීම් ලැබුණත්, කොයිතරම් සැපයක් ලැබුණත් පින්නතුණී ඒ සැපය නිට්ටය නැහැනේ. ඒ දිව්‍ය ලෝකයේ භවයත් නිට්ටය නැහැනේ, අනිත්‍යයිනේ. එතකොට ඒ මනුස්සයන් ගැන කියනවා වගේම කාරණාවක් ඒ දෙවියන් ගැන කියනවා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ මනුස්ස දෙවියන් මැරිලා මරණින් මත්තේ සතර අපායේ මේ නැවත දිව්‍ය සුගතියට එනවා නම් එන්නේ මේ මහපට ඇඟිල්ලේ නියපිට මතර ගත්තා වගේ සුළු පිරිසක්. මහ පොළොව වගේ පිරිසක් කියන්නේ සතර අපායේ කියලා. එතකොට අපිට තියෙන අනතුරම ඒ විදිහටම තියෙනවා. හැබැයි කෙනෙක් ධර්මයේ පුරුදු කරොත් ඔන්න මනුස්ස ලෝකයේ ඉපදිලා එයා ධර්මයේ පුරුදු කරනවා හොඳට ශ්‍රද්ධාවෙන්. එතකොට ඒ ධර්මයේ පුරුදු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ඔහු දිව්‍ය ලෝකෙ ගිහිල්ලත් ඒ පුරුදු කරපු දේ උපකාර කරගෙන, එහෙම නැත්නම් ධර්මයේ කියන පිරිසක් ඇසුරු කරලා ඔය කෙනා ධර්මයේ අඛණ්ඩව පුරුදු කරනවා. එතකොට ඒ කෙනාට අවස්ථාව තියෙනවා කාමයන්ට නොඇලී නොගැටි ඇත්ත ඇති හැටියෙන් මනවින් අවබෝධ කරගන්න. ඒ නිසා පින්නතුනේ අපි කොයි ලෝකෙ ඉපදුනත්, කොයි ලෝකේ ජීවත් වුණත් ආයතනයන්ගේ අනිත්‍ය ස්වභාවය කවදාවත් වෙනස් වෙන්නේ. ඒ නිසාමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ මේ බුද්ධ ශාසනයේ කෙනෙක් බඹසර වසන්නේ දුක පිළිසිඳ දකින්නමයි. දුක ප්‍රහාණය කරන්නයි කියලා කෙනෙක් හිටියොත්, ඒ කියන්නේ දුක කියන දේ අවබෝධ කරගන්න තියෙන දෙයක් ජීවිතේ. අපි හිතුවත් එහෙම ඇහැ ඇතුළෙම සැපේ ලබන්න කියලා ඇහැක් තියෙනවා. මේ ඇහැට පේනවා රූප. එතකොට මට මේ රූප විතරක් පේන්න ඕනේ, මේ වගේ රූප පේන්න එපා කියන බලාපොරොත්තුෙන් ඒ කෙනා වාසය කරොත් ඒ කෙනාට කවදාවත් ඒ දේ කළා අවසන් කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඇහැ කියන එකේ ස්වභාවයම තමයි අනිත්‍ය වෙලා යන එක. එතකොට අද අපිට සැපගෙනලා දෙන්න ස්වභාවය හිත දුකක් බවට පත් වෙන්න පුළුවන්. කොටින්ම මේ ඇහැ කියන එක ජරාවට පත් වෙන ස්වභාවයෙන් යුක්තයි. මරණයට පත් වෙන ස්වභාවයෙන් යුක්තයි. සැලෙන ස්වභාවයෙන් යුක්තයි. වෙනසෙන ස්වභාවයෙන් යුක්තයි. එතකොට අද තිබ්බ ඇහැ හිට තව අවුරුදු 20ක් යද්දි මේ ඇහැ දිරලා ගියාට පස්සේ අපිට අද වගේ ලස්සනට රූප බලන්න බැරි වෙයි. කණ්ණාඩියක් දාලවත් රූප බලන්න බැරි වෙයි. දවසක් මේ ඇහින් වැඩක් ගන්නම බැරි වෙලා යන දවසක් එතකොට ඇහැ හැමෝට කොයිතරම් රූප ආවත් ඒ දේවල් දැනගන්න බැරි වෙන ස්වභාවයක්. මේ ඇහැ මැරිලා මේ ආවි. ඒ නිසා පින්නතුනි දුක පිළිසිඳ දකින්නමයි බුද්ධ ශාසනයක් අපිට තියෙන්නේ. දුක විදිහට පිළිසිඳ දකින්නේ මොකක්ද? ඇස කන නාසය දිවකය මනස, ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ සුවඳ රස පහස අරමුණු, ඊට පස්සේ ඇසේ විඥානේ, කනේ විඥානේ, නාසයේ විඥානේ, දිවේ විඥානේ, කයේ විඥානේ, මනසේ විඥානේ, ඊට පස්සේ
ඇහි ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය, ඒ වගේම ඇස කන නාසය දිව කය මනස මුල් කරගෙන යම් විඳීමක් හට ගන්නවා. ඇහි ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය මුල් කරගෙන යම් විඳීමක් හට ගන්නවා. ඒ විඳීම මෙන්න මේවා සැප දුක් රහිත විඳීමක් හට ගන්නද මෙන්න මේ විඳී මෙන්න මේවා දුකක් විදිහට අවබෝධ කර ගැනීම තමයි දුක පිළිසින් දැකීම කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරන්නේ. ඉතින් මේ සඳහා උපකාර වෙන ආයතන අනිත්‍ය භාවනාව අපි මේ මොහොතේ පුරුදු කරමු. ආයතනයන්ගේ අනිත්‍ය භාවය අපි සිහි කරමු. ඒකට අනිත්‍ය භාවය සිහි කිරීම බොහෝම සතුටින් කරන්න පිනතුනේ. බුදු කෙනෙක් වදාළ ධර්මයක්නේ අපි සිහි කරන්නේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේක පැවසුවේ නැත්තම් අපි දන්නේ නැහැ. ඒතර බුදු කෙනෙක් වදාළ දෙයක් අපි මේ වෙලාවේ කරද්දි තව ඉන්නවා බුදුරජාණන් වහන්සේ කුමක් වදාළද කියලා දන්නේ නැතුව හිස් කතාවෙන් දුෂ්චරිතේ මේ වෙලාවේ යෙදෙන අය. ඒ අය අතර අපි ශ්‍රේෂ්ඨ දෙයක් කරනවා. ඒ නිසා බොහෝම පහන් සිතින් බොහෝම සතුට සිතින් මේ වෙලාවේ ආයතනයන්ගේ අනිත්‍ය බව අපි සිහි කරමු. සාදු සාදු සාදු. මේ ඇස හේතු නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ ඇස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසට පෙනෙන රූප හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසට පෙනෙන රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසයි රූපයි විඤ්ඤාණයයි එකතු වීම ඇසේ ඇතිවන ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින්
හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ කන හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනට ඇසෙන ශබ්ද හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනට ඇසෙන ශබ්ද මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනයි ශබ්දයි විඤ්ඤාණයයි එකතු වීම කනේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ
මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ නාසය හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ නාසය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයට දැනෙන ගඳ සුවඳ හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයට දැනෙන ගඳ සුවඳ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයයි ගඳ සුවඳයි විඤ්ඤාණයයි එකතු වීම නාසයේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි.
නාසයේ ඇතිවන ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතෝන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමින් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාසයේ ඇතිවන විඳීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතෝන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමින් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාසයේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතෝන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමින් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාසයේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ දිව හේතෝන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමින් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මේ දිව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවට දැනෙන රස හේතෝන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමින් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. දිවට දැනෙන රස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවේ ඇතිවන විඤ්ඤාණය හේතෝන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමින් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. දිවේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවයි රසයයි විඤ්ඤාණයයි එකතු වීම දිවේ ඇතිවන ස්පර්ශය හේතෝන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන්
නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන විඳීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කය හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයට දැනෙන පහස හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයට දැනෙන පහස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයයි පහසයි විඤ්ඤාණයයි එකතු වීම කයේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ
මගේ ආත්මය නොවේ. කයේ ස්පර්ශයෙන් නැතිවන විඳීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ස්පර්ශයෙන් නැතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. චේතනා පහළ වූ පහස කෙරෙහි ආශා ඇතිවීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසට දැනෙන අරමුණු හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසට දැනෙන අරමුණු මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසයි අරමුණුයි විඤ්ඤාණයයි එකතු වීම මනසේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ.
මනසේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. චේතනා පහළ වූ අරමුණු කෙරෙහි ආශා ඇතිවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. චේතනා පහළ වූ අරමුණු කෙරෙහි ආශා ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. අපි ආයතන භාවනාව අද දවසේ සිද්ධ කළා. පින්නතනි දැන් ඔබට බොහෝම හොඳට මතක තියාගන්නට පුළුවන් නැති කියලා අපි හිතනවා. ඇස කන නාසය දිවකය මනස අනිත්‍යයි කියලා කියන්නේ අනිත්‍ය බව මෙනෙහි කරන ආකාරය. ඇහැ රූප ඇහි විඥානය ඇහි ස්පර්ශය ස්පර්ශය නිසා ඇතිවෙන විඳීම් සැප දුක් රහිත විඳීම් මේ වගේම ස්පර්ශය නිසා හටගන්නා හඳුනා ගැනීම ස්පර්ශය නිසා හටගන්නා චේතනා ආදියත් අපි අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. මේ විදිහට අපේ ජීවිතයට අපි යහපත ඇති කරගද්දී ඒකාන්තයෙන්ම ධර්මයේ හැසිරෙන කෙනාව ධර්මයේ විසින් රකින්නවා කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාලා. අප සියලු දෙනාට මේ විදිහට ධර්මයේ පුරුදු කරමින් අඛණ්ඩව පින් රැස් කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අද දවසේ භාවනා වැඩසටහන සඳහා අනුග්‍රහය අරගෙන කටයුතු කරන්නේ නිකවැරටිය රෝහල පාරේ පදිංචි පින්වත් TMD කුමාරි හාමි මෑණියන් ඇතුළු දරුවන් විසින් රැස් කර ගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආශයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. දෙවියන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න
වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. 2018 ජනවාරි 20 වන දින මිය පරලොව ගිය TMPB තෙන්නකෝන් පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ සහභාගී වූ සියලු පින්වතුන් නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. එයයිගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, ධර්මාවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ අයගේ පවුලේ සියලු දෙනාට, නන් අයරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ පිණිස හේතු වේවා. TMD කුමාරි හාමිමෑණියන් ඇතුළු දරුවන් සියලු දෙනාට ජීවිතයට සියලු යහපත සැලසේවා. කොරෝනා නිසා රෝගාතුරව සිටින සියලු දෙනාට, ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිරෝගී සම්පත් සැලසේවා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. මහමෙවුනා භාවනා සුපවාසී ලංකාවාසී ලෝකවාසී සියලු සංඝ රත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට, අනගාരിക උපාසක පින්වත්තුන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ශ්‍රද්ධා ධර්ම දාන සමාජිකාවන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.